හොඳයි. අපි බලමු දරුවනේ ව්‍යාපාරයක මුදල් ගනුදෙනු සඳහන් කරන්නේ කොහොමද කියන කාරණය. ව්‍යාපාරයක මූල්‍ය විනය පවත්වාගෙන යන්නේ කෙසේද? අපි දන්නවා ව්‍යාපාරයක මුදල් පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මුදල් බාරකරු. අපි යාට කියන්න පුළුවන් ප්‍රධාන මුදල් බාරකරු කියලා. තව කෙනෙක් ඉන්නවා සුළු මුදල් බාරකරු කියලා. එන අපිට පැහැදිලි අපි මේ කතා කරන ව්‍යාපාර ක්‍රමය තුළ අපි මේ කතා කරන ගිණුම් කරන ක්‍රමය තුළ මුදල් පාලනය සම්බන්ධයෙන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මුදල් බාරකරු හෙවත් ප්‍රධාන මුදල් බාරකරු. අනිත් කෙනා තමයි සුළු මුදල් බාරකරු. එතකොට මේ කොහොමද මේ මුදල් ගණන සිද්ධ වෙන්නේ? මේ මුදල් ගණන සම්බන්ධයෙන් වගකීම කොහොමද බෙදී යන්නේ කියන කාරණේ වැදගත්. දරුවනේ මම මුලින්ම කතා කරනවා ප්‍රධාන මුදල් බාරකරුගේ ගනුදෙනු සහ වගකීම ගැන. දැන් ප්‍රධාන මුදල් බාරකරු කියන කෙනාට තමයි ව්‍යාපාරයට ලැබෙන සියලු මුදල් ව්‍යාපාර ඒකකයට බාහිරින් ලැබෙන සියලුම මුදල් ව්‍යාපාර ඒකකයට බැහැරින් ලැබෙන සියලුම මුදල් ලැබෙන්නේ ප්‍රධාන මුදල් බාරකරුට. ඒ කියන්නේ සුළු මුදල් බාරකරුට ව්‍යාපාර බැහැරින් මුදල් ලැබීම සිදු වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රධාන මුදල් බාරකරුට තමයි ව්‍යාපාර බැහැරින් මුදල් ලැබීම සිදු වෙන්නේ. එතන මොනවද අපිට මුදල් ලැබෙන ක්‍රම? ව්‍යාපාර මුදල් ලැබෙන ක්‍රම මොනවද? අපි කීපයක් ගත්තොත් දෛනිකව සිදුවෙන ඒවා තියෙනවා. ඉතා කලාතුරකින් මුදල් ලැබෙන මාර්ග තියෙනවා. අය බලන්න ව්‍යාපාරයට කලාතුරකින් ලැබෙන මුදල් මාර්ග මොනවද? ප්‍රාග්ධන යෙදවීම. ප්‍රාග්ධන යෙදවීම නිතර සිදු වෙන්නේ නැහැ, කලාතුරකින් සිදු වෙන්නේ. ඒ වගේ බැංකු ණය ගැනීම. අන්න ඒ වගේ කලාතුරකින් සිදුවන මුදල් ලැබීම් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරය පවත්වාගෙන යනකොට නිරන්තරයෙන්ම ලැබෙන මුදල් ලැබීම් තියෙනවා. අත්පිට විකුණුම් වලින් මුදල් ලැබෙනවා. අපේ ගනුදෙනු කරුවන් නැත්නම් අපේ ණයගැතයන්ගෙන් මුදල් ලැබෙනවා. වෙනත් ආදායම් ලැබෙනවා. මෙයාදී ආකාරයෙන් නිරන්තරයෙන් ලැබෙන මුදල් ගනුදෙනු තියෙනවා. එතන මේ මුදල් ලැබෙන ඒ ගනුදෙනු වලදී මුදල් ලැබෙන්නේ කුමන ස්වරූපයෙන්ද? ඊට දරුවනේ අපිට මුදල් ලැබෙන්න පුළුවන් ව්‍යවහාර මුදලින් සහ චෙක්පත් මගින්. ව්‍යවහාර මුදල් චෙක්පත් මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. අපි සරල භෞතික වෙනස විතරයි නෙන්නේ. අපිට කාසි සහ නෝට්ටු ව්‍යවහාර මුදල් කියන්නේ කාසි සහ නෝට්ටු. අපේ නෝට්ටු කාසි වලින් මුදල් ලැබෙන්න පුළුවන්. ඒක ව්‍යවහාර මුදල්. චෙක්පත් ලැබෙන්න පුළුවන්. මේ දෙකම මුදල්. චෙක්පත් ලැබුණත් ව්‍යවහාර මුදල් ලැබුණත් අපි සලකන්නේ දෙක මුදල් වශයෙන්. මුදල් ලැබෙන ක්‍රම දෙආකාරයි. ව්‍යවහාර මුදලින් සහ චෙක්පත් මගින්. දරුවනේ ප්‍රධාන මුදල් බාරකරු මුදල් ගෙවීම කරන්නේ කොහොමද? මුදල් ගෙවීම කරන තියෙන එක ක්‍රමයයි ප්‍රධාන මුදල් බාරකරු සිදු කරන මුදල් ගෙවීම සියල්ලම සිදු කරන්නේ චෙක්පත් මගින්. කියන්නේ ව්‍යාපාරයේ තියෙන ජංගම ගිණුමේ තියෙන මුදල් තමයි බැංකු ජංගම ගිණුමේ තියෙන මුදල් තමයි චෙක්පත් මගින් අපි ගෙවීම කරන්නේ. ඊට වඩා ප්‍රධාන මුදල් බාරකරුට ව්‍යවහාර මුදලින් ලැබෙන්නත් පුළුවන් මුදල් චෙක්පත් මගින් ලැබෙන්නත් පුළුවන්. දරුවනේ හැබැයි මුදල් ගෙවීම සිදු කරන්නේ චෙක්පත් මගින් පමණයි. ඒ කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු තමුන්ට ලැබෙන සල්ලි ලාච්චුවේ හෝ සාක්කුවේ හෝ දාගෙන ඒ සල්ලි වියදම් කරන්න බෑ. අපි මේ කතා කරන මුදල් විනය ඇතුලේ ලැබෙන්න පුළුවන් මුදලින් සහ චෙක්පත් මගින් හැබැයි ප්‍රධාන මුදල් බාරකරු ගෙවීම සිදු කරන්නේ චෙක්පත් මගින් පමණයි. ඒක දාගන්න. එතකොට ව්‍යවහාර මුදලින් ගෙවීම කරන්නේ කවුද? ව්‍යාපාරය. අන්න ව්‍යවහාර මුදලින් ගෙවීම කරන්නේ ඒ කුඩා වටිනාකම් වලට අපි චෙක් ලියන්නේ රුපියල් 20 චෙක්පතක් අපි ලියන චෙක්පතක් නාස්ති කරන්නේ අපි ඒ වගේ කුඩා වටිනාකමකින් යුක්ත ගනුදෙනු සිදු කරද්දී ඒව කරන්නේ ව්‍යවහාර මුදලින් ඒ ගෙවීම කරන්නේ සුළු මුදල් බාරකරු. දරුවනේ ප්‍රධාන මුදල් බාරකරු මුදල් ගෙවීම කරන චෙක්පත් මගින් පමණයි. ව්‍යවහාර මුදලින් ගෙවීම කරන්නේ කවුද? ව්‍යාපාරයේ සුළු මුදල් බාරකරු.
ඉතා වැදගත්. එවනම් අපි මේ කතා කරන මූල්‍ය විනය ස්වરૂපය එකයි. එහෙනම් බලන්න ඕන අපි මේ මුලින් සාකච්ඡා කරන උත්සාහ කරන දරුවනේ ප්‍රධාන මුදල් භාරකරුගේ ගනුදෙනු කොහොමද සඳහන් කරන්න කියලා. ඒතර ව්‍යාපාරයක ප්‍රධාන මුදල් භාරකරුගේ ගනුදෙනු සඳහන් කරන්න උපයෝගී පොත් දෙකක් තියාගන්න. එකක් තමයි මුදල් ලැබීම් ජර්නලය, අනික තමයි මුදල් ගෙවීම් ජර්නලය. එහෙනම් ප්‍රධාන මුදල් භාරකරුගේ ගනුදෙනු සඳහන් කරන්න අපි පවත්වාගෙන යනවා උපයෝගී පොත් දෙකක්. මොකද්ද? මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය. උපයෝගී පොත් දෙකයි. ඒතර මේ උපයෝගී පොත් දෙකේ සඳහන් කරන ගනුදෙනු පොදු ලෙජරයට පිටපත් කරනකොට අපි පාවිච්චි කරනවා මුදල් පාලන ගිණුමක් ඇසුරෙන් ඒවා පොදු ලෙජරේ සඳහන් කරන්න. දරුවනේ මම මුල් අවස්ථාවේදී උත්සාහ කරන්නේ ඔයාලත් එක්ක කතා කරන්න ප්‍රධාන මුදල් භාරකරුගේ ගනුදෙනු කොහොමද අපි මුදල් ලැබීම් ජර්නලය ලියන්නේ, කොහොමද අපි මුදල් ගෙවීම් ජර්නලය ලියන්නේ, ඒ මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නල් වල සඳහන් කරන ලද ගනුදෙනු කොහොමද අපි පොදු ලෙජරයට පිටපත් කරන්නේ. මොකද උපලෙජරයට පිටපත් කිරීම ගැන කාරණය මම මෙතන සාකච්ඡා කරන්නේ. අපි ඉදිරියේදී කතා කරමු උපලෙජර පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය. ඒ නිසා මෙතනදී මම කතා කරන්නේ මුදල් ගනුදෙනු, මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නල් සඳහන් කරන්නේ කෙසේද, ඒවා පොදු ලෙජරයට පිටපත් කරගන්නේ කෙසේද කියන කාරණය. දරුවනේ මම ඒ සඳහා පුංචි ගැටලුවක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මම මේ ගැටලුව ඔයාලට ඉදිරිපත් කරන්නම්. සුමුදු ව්‍යාපාරේ නම සුමුදු, ගානත් ඒ වගේම සුමුදුයි, හරි සරල ගානක්. සුමුදු ව්‍යාපාරයේ 2020 මාර්තු මාසට අදාළව පහත් තොරතුරු හඳුනාගත හැකි විය. අපිට තොරතුරු කීපයක් දීලා තියෙනවා. 2020 3යි 1 දිනට මුදල් ශේෂය තියෙනවා 250. දහස් වලින් කියන්නේ 1,50,000ක් තියෙනවා. දරුවනේ මුදල් ශේෂය කියන්නේ ව්‍යාපාරයේ නමින් වාණිජ බැංකුවක ජංගම ගිණුමේ තියෙන ශේෂය. ඒ කියන්නේ බැංකු ජංගම ගිණුමේ 3යි 1 දිනට ශේෂය තියෙනවා 2,50,000. එදිනට දීලා තියෙනවා වැට් පාලන ගිණුමේ බැර ශේෂයක් තියෙනවා 30,000. වැට් පාලන ගිණුමේ ශේෂය කියලා කියන්නේ ඉතින් අදහස් වෙනවා වැට් කියන්නේ එකතු කළ අගය මත බදු, එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් තමයි මේ සුමුදු ව්‍යාපාරය. දරුවන්ට වැදගත්. අපි මේ සලකා බලන ව්‍යාපාරය, අපේ ආශ්‍රිත ඒකකය, මේ ඒකකය කුමන ස්වරූපයේ ව්‍යාපාරයක්ද? වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක්. අපි බලමු තව ඉදිරියට කියවලා. එහෙනම් මාර්තු 1 දිනට තියෙන මුදල් ශේෂය 2,50,000යි, වැට් ගිණුමේ බැර ශේෂය 30,000යි. මාර්තු මාසයේ සිදු වූ ගනුදෙනු කියලා තියෙනවා මුදල් ගනුදෙනු. දරුවනේ අංක 1 මුදල් ලැබීම් සම්බන්ධ තොරතුරු දහස් වලින් දීලා තියෙනවා. අපිට දින දීලා නැහැ. එතකොට අපි මේ හදන මුදල් ලැබීම් ගෙවීම් ජර්නලේ දින දාන්න ඕනේ. දින දානවා නම් ඒ දිනේ අදාළ දිනේ දාලා තියෙනවා. මම මේක සරල කරන්න ඕන නිසා දිනේ නොසලකා හරිමින් ගනුදෙනු සඳහන් කිරීම පමණයි. ගනුදෙනු දිනේ සඳහන් කිරීම ලොකු ගැටලුවක් නෙමෙයි. ඔයාලට පුළුවන්. හොඳයි දරුවනේ බලමු අපි මුදල් ලැබිලා තියෙන මාර්ග සෝස් තියෙන මූලාශ්‍රය විකුණුම් වලින් අපිට ලැබිලා තියෙනවා 108ක්. ඒ වෙනත් තොරතුරු නැහැ. සුනිල්ගෙන් ලැබිලා තියෙනවා 70ක්, දුන් වට්ටම් 5යි. ඒක චෙක්පත් අංකයක් තියෙනවා 400යි 260. ඒ කියන්නේ විකුණුම් වලට චෙක්පත් අංකයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දරුවනේ විකුණුම් වලින් ලැබිලා තියෙන 108 ලැබිලා තියෙන්නේ ව්‍යවහාර මුදල. චෙක්පත් අංකයක් නැහැ කියන්නේ ඒව ව්‍යවහාර මුදල ලැබිච්ච ඒවා. ප්‍රාර්ථනීය 200 ලැබිලා තියෙනවා, විවිධ ආදායම් 15ක් ලැබිලා තියෙනවා, පියල්ගෙන් 54ක් ලැබිලා තියෙනවා. අපි වට්ටම් දීලා තියෙනවා 6ක්. විකුණුම් වලින් 162ක් ලැබිලා තියෙනවා, චෙක් නම්බර් එක දීලා තියෙනවා. බැංකු ණය 500ක් ලැබිලා තියෙනවා, චෙක් නම්බර් එක දීලා තියෙනවා. දරුවනේ දෙවන තොරතුරේ තියෙනවා මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු. ඒ යටතේ තියෙනවා අපිට චෙක්පත් අංක සෑම ගෙවීමකටම චෙක්පත් අංකයක් තියෙනවා. දරුවනේ මේ සෑම ගෙවීමකටම චෙක්පත් අංකයක් තියෙන්නේ මම කලින් කිව්වා ප්‍රධාන මුදල් භාරකරු ගෙවීම් සිදු කරන්නේ තමුන්ගේ චෙක් පොතේ තියෙන චෙක්පත් වල ලියලියා ඒ චෙක්පත් ගෙවීම් වලින් තමයි කරන්නේ. හොඳයි ගණන් තියෙනවා 54ක්, චෙක් නම්බර එක 100යි 102. රමණීට අපි ගෙවලා තියෙනවා 30ක්, ලද වට්ටම 3යි,
චෙක් නම්බර් එක 100යි 103යි. චෙක් නම්බර්ස් පිළිවෙලට තියෙනවා. ඔයාලට පේනවා පිළිවෙලට තියෙනවා. කාර්යාල උපකරණ 400යි, ගැනුම් 216යි, වේතන ගෙවලා තියෙන 120ක්, ගැනිලි 40ක් සිදු වෙලා තියෙනවා. කමනට අපි ගෙවලා තියෙනවා 36ක්, ලදවට්ටම් 2යි, බැංකු ණය වාරිකයේ 25ක් ගෙවලා තියෙනවා. වෙනත් තොරතුරු වල තියෙනවා වරහන් ඇතුලේ පොලිය 8යි කියලා. ණය වාරිකයක් ඇතුලේ පොලියක් තියෙනවා, ණය මුදලක් තියෙනවා. එතකොට අපි බලමු මුදල් ගෙවීම් ජර්නල් හදද්දී ණය වාරිකයක් ගෙවුවාම මුදල කොහොමද ලියන්නේ, පොලිය කොහොමද ලියන්නේ කියන කාරණා. ඉතින් වැදගත්. වැට් ගෙවීම් එකතු කළාගේ මත පද සඳහා අපි ගෙවීම් කරලා තියෙනවා 20ක්. ඒ අදාළ ගෙවීම් වල චෙක් නම්බර්ස් තියෙනවා. අපිට ඊට අමතරව දීලා තියෙනවා මේ තිබුණු ගැනුම් සහ විකුණුම් වටිනාකම් ඇතුලේ 108ක වැට් ඇතුළත් වෙනවා කියලා. ඒ කියන්නේ දරුවනේ මේ තියෙන්නේ වැට් අගයත් එකතු වෙලා තියෙන මුළු වටිනාකම් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව තුළ මාර්තු මාසයේ සඳහා මුදල් ලැබීම් ජර්නලය, මාර්තු මාසයේ සඳහා මුදල් ගෙවීම් ජර්නලය, මාර්තු 31 දිනට ඉහත ජර්නල්ස් පොදු රෙජරේට පිටපත් කිරීම. ඒ කියන්නේ දරුවනේ මුදල් ලැබීම් ජර්නල් එක ලියන්න ඕන, මුදල් ගෙවීම් ජර්නල් එක ලියන්න ඕනේ. මාසය අන්තිමට ලැබීම් ගෙවීම් ජර්නල් අපි පොදු රෙජරේට පිටපත් කරගන්න ඕන. හොඳයි. එහෙනම් අපි මේකේ පළමු පියවර බලමු. කොහොමද අපි මුදල් ලැබීම් ජර්නලය පිළියෙල කරන්නේ කියලා. හොඳයි. දරුවනේ අපි බලමු කොහොමද මේ මුදල් ලැබීම් ජර්නල් එක සමාන කරන්න කියන කාරණේ. දිනේ තීරුවක් මම අරගෙන නැහැ. දින අපිට දීලා නැහැ. ඒක විස්තර මම මුදල් ලැබීම් ජර්නල් එකේ තියෙන ලදපත් අංක තීරුව ගත්තේ නැහැ. විස්තර වැඩි වෙන නිසා චෙක්පත් අංකයේ තියෙනවා දුන් වට්ටම් වටිනාකම. මේ වටිනාකම තීරුවේ තියෙන වටිනාකම අපි විශ්ලේෂණය කරනවා. විකුණුම්, ඒ කියන්නේ අපිට විකුණුම්, ණයගැතියන්ගෙන් ලැබී ආදායම් එකතු කළාගේ මත බඳ නැත්නම් වැට් වෙනත් ලැබීම් කියලා අපි විශ්ලේෂණ තීරු කීපයක් තියෙනවා. දරුවනේ මම මේ ගණන සඳහන් කරන මුලින්ම විකුණුම් වලින් තියෙනවා 108ක් ලැබිලා. විකුණුම්, ඒ කියන්නේ මේක අපිට විකුණුම් අපිට ලැබෙලා තියෙනවා 108ක්. විකුණුම් 108යි. වෙනත් තොරතුරු කිසිවක් නැහැ. චෙක් අංකයක් නැහැ. දුන් වට්ටම් නැහැ. මේ විකුණුම් වලින් ලැබුණු මුදල අපි විකුණුම් තීරුවට විශ්ලේෂණය කරනවා. අපිට විකුණුම් වලින් ලැබ මුදල අපි විකුණුම් තීරුවට විශ්ලේෂණය කරන දරුවනේ 100යි. වැට් තීරුවට ඇතුළත් කරන්න ඕන කීයක්ද? 8ක්. අපි ඒක කොහොමද කියන්නේ? විකුණුම් තීරුවට 100යි, වැට් තීරුවට 8යි. ඒ කියන්නේ මේ අපිට විකුණුම් වලින් ලැබෙන 108 විකුණුම් තීරුවට 108ම දැම්මේ නැහැ. ඒකෙන් 100ක් දැම්මා, 8ක් දැම්මා වැට් තීරුවට. කොහොමද ඒක වෙන්නේ? දරුවනේ මෙහෙමයි. අපි වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක්. අපි භාණ්ඩ විකුණනකොට ඒ විකුණන ඉන්වොයිස් වටිනාකමට තව 108ක් වැට් එකතු කරලා ගනුදෙනුකරුවාගෙන් 108ක් අපි ලබා ගත්තට අපේ ආදායම 100යි. ඒ වැඩිපුර ලබා ගන්න 8 ඒක අපේ ආදායමක් නෙමේ, රජයේ ආදායමක්. අපි දන්නවා වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් නම් ඒ රජයේ වැඩපිළිවෙලෙහි අපි අතරමැදියෙක් පමණයි. ව්‍යාපාරය ආණ්ඩුවේ බදු වැඩපිළිවෙලෙහි අතරමැදියෙක් පමණයි. ඒ කියන්නේ අපිට තියෙන වගකීම තමයි අපි භාණ්ඩ විකුණනකොට ගනුදෙනුකරුවන්ගෙන් වැට් එකතු කරගෙන අපිට තියාගන්න බෑ. ඒ එකතු කරගන්න වැට් එක අපි ආණ්ඩුවට ගෙවන්න ඕන. දරුවනේ වැට් එක ආණ්ඩුවේ ආදායම. අපේ ආදායම නෙමෙයි. එතකොට වැට් එක ඒ භාණ්ඩ මිලදී ගන්න අයගේ වියදමක්. අපේ වියදමක් නෙමෙයි. එමනම් වැට් කියන්නේ අපිට ආදායමකුත් නෙමෙයි, වියදමකුත් නෙමෙයි. එහෙමනම් ව්‍යාපාරයේ පවතින්නේ වැට් සඳහා වගකීමක්. ඒ නිසා විකුණුම් සමග රැස් කරගන්න වැට් එක අපේ විකුණුම් ආදායමක් වශයෙන් සලකන්න බෑ. ඒක අපේ වගකීමක් වශයෙන් සලකනවා. වැට් කියනවා කියනවා. දැන් ඊළඟ ප්‍රශ්න කොහොමද මේ ගණනය කරගන්නේ? 108ක් තියෙනවා. මම මේක අවස්ථාවක් ගණනය කරලා පෙන්නන්නම්. 108යි කියන්නේ වැට් අනුපාතය. විකුණන මිල 100ක් වුණොත් 8ක් එකතු කරනවා වැට් එක. 100ටයි කියන්නේ 100කට 8ක් එකතු කරනවා. ඒතර මුළු වටිනාකම 108යි. එහෙනම් මේ තියෙන මුළු වටිනාකම
මේක 108න් බෙදලා වැට් එක ගණනය කරන්න වැට් එක 8යි ඉන්වොයිස් එක 100ක් වුණොත් වැට් එක 8යි 108යි කියන්නේ ඒකයි එහෙනම් 108 තුල 8ක්ම තියෙන්නේ වැට් එක එවනම් 108යි 108යි 108 තුල තියෙන වැට් එක 8යි නම් වැට් තියෙනවා 8ක් ඉතිරි 100 අපේ විකුණුම ආදායය ගනුදෙනු කරුවන්ගෙන් 108ක් රැස් කරගත්තට දරුවනේ අපේ විකුණුම ආදායම 100යි ඉතිරි 8 වැට් වගකීම හොඳයි එවනම් අපි යනවා ඊළඟ ගනුදෙනුව ලියන්න සුනිල්ගෙන් ලැබිලා තියෙනවා සුනිල්ගෙන් ලැබිලා තියෙනවා අපිට 70ක් වටිනාකම 70ක් මේ දුන් වට්ටම් තියෙනවා 5ක් චෙක් පත් අංක දීලා තියෙනවා 400යි 260 කියලා මේ ණයගැතියෙන්ගෙන් ලැබුණු 70 අපි විශ්ලේෂණය කරන්නේ ණයගැති කියන තීරුවට ප්‍රාග්ධනය බලමු ප්‍රාග්ධනය වශයෙන් අපිට ලැබිලා තියෙනවා චෙක් නම්බර එකක් නැහැ ප්‍රාග්ධනය වශයෙන් ලැබිලා තියෙනවා 200ක් ප්‍රාග්ධනය කියන්නේ වෙනත් ලැබීමක් ප්‍රාග්ධනය එක විකුණුම් නෙමෙයි ණයගැති නෙමෙයි ආදායමකුත් නෙමෙයි වැටුප් නෙමෙයි ඒ වන එක වෙනත් ලැබීමක් ඊට විවිධ ආදායම් ලැබිලා තියෙනවා 15ක් විවිධ ආදායම් 15යි විවිධ ආදායම් චෙක් නම්බර එකක් නැහැ 15යි දරුවනේ අපි ආදායම් කියන්නේ ආදායම් කියන විශ්ලේෂණ තීරුවේ ඊළඟ පියල්ගෙන් ලැබිලා තියෙනවා 54ක් පියල්ගෙන් ලැබිලා තියෙනවා 54ක් චෙක් නම්බර එකක් නැහැ දුන් වට්ටම තියෙනවා 6ක් එතකොට මේ පියල් කියන්නේ ණයගැතියාගෙන් ලද මුදල ණයගැති කියන තීරුවට විශ්ලේෂණය කරනවා ඊළඟ විකුණුම් වලින් නැවත ලැබිලා තියෙනවා 162ක් චෙක් නම්බර එකක් දීලා තියෙනවා 350යි 620 තොර මේ 162 ඇතුළේ තියෙන වැට් එක බලන්න ඕන ඉස්සර වගේම 162 වැඩි කිරීම 108න් 8 දරුවනේ අපිට වැට් එක ගණනය කරන්න ඕන නම් 108යි කියලා දුන්නාම මුළු වටිනාකම 108යි 108න් බෙදලා 8න් වැඩි කරනවා මේක සුළු කරාම එනවා 12 එවනම් වැට් තීරුවට දානවා 12ක් ඉතිරි 150 විකුණුම් තීරුවට දානවා 162කින් 12ක්ම වැට් විකුණුම් ආදායම වශයෙන් සලකන්නේ 150යි ඊළඟ අපිට තියෙනවා බැංකු ණයක් කරන් තියෙනවා බැංකු ණය චෙක් නම්බර එකක් තියෙනවා 220යි 323 ලැබිලා තියෙන මුදල තමයි 500 ඒක අපි දාන්නේ වෙනත් ලැබීම් තීරුවට බැංකු ණයක් කියන්නේ වෙනත් ලැබීමක් දරුවනේ ඊට පස්සේ අපි මේ වටිනාකම් ලියලා තියෙන තීරු පමණක් එකතු කරනවා විස්තරයේ තීරුවවත් චෙක් පත් අංක තීරුවවත් එකතු කරන්න අවශ්‍ය නැහැ අපි එකතු කරනවා වටිනාකම් සහිත තීරු ටික එයාම දුන් වට්ටම් තීරුව එකතු 11ක් වෙනවා මම විකුණුම් තීරුව ගන්නවා 250යි ණයගැති තීරුව ගන්නවා 124යි ආදායම් 15යි වැට් 20යි වෙනත් 700යි මේ ටික හරහාට එකතු කළාම 720යි 735යි 759යි 859යි 909යි 1109යි වටිනාකම් තීරුව එකතු දරුවනේ අපි කලේ මාර්තු මාසය තුල සිදුවුණු ප්‍රධාන මුදල් භාරකරු සම්බන්ධයෙන් සිදුවුණු මුදල් ලැබීම් සඳහන් කිරීම මුදල් ලැබීම් ජර්නල් සඳහන් කිරීම අපි ඊළඟට බලමු මාර්තු මාසයේ සඳහා මුදල් ගෙවීම් ජර්නල් පිළිවෙල කරන්නේ කෙසේද කියන කාරණා හරි දරුවනේ අපි බලමු මුදල් ගෙවීම් ජර්නල් පිළිවෙල කරන්නේ කෙසේද කියන ආකාරය බලමු මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු යටතේ මුලින්ම තියෙනවා ගැනුම් වටිනාකම 54යි චෙක් නම්බර්ස් තියෙනවා 100යි 102 පුතේ මේ චෙක් පත් අංකයේ පිළිවෙලට යන්නේ මුදල් ගෙවීම් ජර්නලේ වෙන තොරතුරු නැහැ මේ ගැනුම් 54 ගැනුම් වටිනාකම 54යි මේ 54 ඇතුලේ 100%ක වැට් තියෙනවා ඉතින් අපි කලින් කළා වගේ 100%ක වැට් තියෙනවා නම් 54 ඇතුලේ කොහොමද ඒක වැට් එක හොයාගන්නේ
54 වැඩි කරනවා 108න් 8. එහෙම නැත්නම් 54 108න් බෙදලා 8න් වැඩි කරනවා. 54 බෙදීම 108 වැඩි කිරීම 8. එතකොට එනවා 4ක් වැට් වටිනාකම 4යි. 54 ඇතුලේ වැට් තියෙනවා 4ක්. එහෙමනම් ඉතිරි 50 අපි ගැනුම් වටිනාකම දානවා. හොඳයි. ඊළඟට රමණීට ගෙවීම් තියෙනවා 30ක්. රමණට ගෙවීම් තියෙනවා 30ක්. ඒක අපි වටිනාකම කරලා දානවා 30. ලදවට්ටම තියෙනවා 3ක්. ලදවට්ටම තියෙනවා 3යි. චෙක් නම්බර එක තියෙනවා CI103. චෙක් පත් අංක පිළිවෙලට 102 103 යනාදී වශයෙන්. එතන මේ වටිනාකම අපි රමණී කියන්නේ ණය හිමියේ සපයන කරුවෙකුට ගෙවුවාම ණය හිමි තීරුවට දිනනවා ඒ වටිනාකම ණය හිමි තීරුවට 30ක් ලියනවා. එතන කාර්යාල උපකරණ සඳහා 400ක් ගෙවීම් කරලා තියෙනවා. චෙක් නම්බර එක CI104. මේ 400 කාර්යාල උපකරණ සඳහා කරන ගෙවීම අපි විශ්ලේෂණය කරන්නේ වෙනත් ගෙවීම් තීරුවට. ඊළඟට ගැනුම් තියෙනවා නැවත 216ක්. ගැනුම් 216ක් තියෙනවා. චෙක් නම්බර එක CI105. එතකොට මේ 216 ඇතුලේ තියෙන වැට් එක බලන්නේ ධර්මනේ 216 වැඩි කරනවා 8න් බෙදනවා 108. එතන 216 වැඩි කිරීම 108න් 8. ඒ අනුව 16ක් වෙනවා වැට් වටිනාකම. 16ක් වෙනවා වැට් වටිනාකම. 216න් 16ක් වැට්. එහෙනම් ඉතිරි 200 ගැනුම් තීරුවේ ලියනවා. ඊළඟට අපි වේතන සේවක වේතන ගෙවලා තියෙනවා. වේතන චෙක්පත් අංකය CI106. වේතන ගෙවීම සිදු කරලා තියෙනවා වටිනාකම 120ක්. අපි ඒක සේවක වේතන කියන ධර්මෝනේ වියදමක් ගෙවීම සිදු කළාම අපි වියදම් කියන තීරුවට තමයි ඒක විශ්ලේෂණය කරන්නේ. ඊළඟට තියෙනවා ගැනිලි 40ක්. ගැනිලි 40ක් තියෙනවා. ගැනිලි 40ක්. එතකොට ගැනිලි කියන්නේ දරුවනේ අයිතිකරුවා සිදු කරපු පෞද්ගලික පරිහරණය කිරීම. මුදල් 40ක් පෞද්ගලික පාවිච්චිට අරගෙන. එතකොට ගැනිලි 40 අපි චෙක් නම්බර එක ලියනවා CI107 වටිනාකම 40යි. ගැනිලි කියන්නේ දරුවනේ වියදමක් නෙමෙයි. ඒක වෙනත් ගෙවීමක් වශයෙන් අපි සඳහන් කරනවා. ගැනිලි කියන්නේ වෙනත් ගෙවීමක්. හිමිකම් ඉවත් කර ගැනීමක් වශයෙන්. හොඳයි. ඊළඟට තියෙනවා කමනිට ගෙවීම් සිදු වෙලා තියෙනවා. දරුවනේ චෙක් නම්බර එක CI108. කමනිට ගෙවීම් 36ක් තියෙනවා. ලදවට්ටම් තීරුවට 2ක් ගන්නවා. මේ 36 කමනි කියන්නේ ණය හිමියේ අපි ණය හිමි තීරුවට විශ්ලේෂණය කරනවා ඒ 36. ඊළඟට බැංකු ණය වාරික ගෙවලා තියෙනවා. බැංකු ණය ඒ අපේ පොලිස් තියෙනවා. බැංකු ණය චෙක් නම්බර එක CI109. බැංකු ණය වාරිකයේ වටිනාකම 25යි. දරුවනේ කාවදගත් බැංකු ණය වාරිකය කොටස් දෙකකින් හැදෙන්නේ. ණය මුදලයි ණය පොලියයි. අපි දන්නවා පොලිය කියන්නේ දරුවනේ වියදමක්. හැබැයි ණය මුදල කියන්නේ වගකීම් ගෙවීම නිදහස් කිරීම. එහෙනම් මේ ණය වාරිකයේ පොලිය ලියන්නේ වියදම් තීරුවේ. පොලියට වඩා වැඩියෙන් ගෙවන ලද වටිනාකම අපි ලියන්නේ මුදල ලියන්නේ වෙනත් ගෙවීම් තීරුවේ. එහෙනම් පොලිය අඩංගු වෙනවලු 8ක්. පොලිය ලියන්නේ වියදම් තීරුවේ. ඉතිරි 17 වෙනත් ගෙවීම් තීරුවේ. ඊළඟට වැට් ගෙවීම් සිදු වෙලා තියෙනවා. වැට් ගෙවීම් චෙක් නම්බර එක CI110. වැට් ගෙවීම තියෙනවා 20ක්. වැට් ගෙවීම් කියලා තීරුවක් තියෙනවා අපිට. අපි ඒ 20 වැට් තීරුවට විශ්ලේෂණය කරනවා. ඊළඟට මේ වටිනාකම් තියෙන තීරු පමණක් අපි එකතු කරගන්නවා. වටිනාකම් තියෙන තීරු පමණක් එකතු කරගන්නවා. ලද වට්ටම් තීරු එකතුව 5යි. ගැනුම් තීරුවේ එකතුව 250යි. ණය හිමි තීරුව 66යි. වියදම් තීරුව 128යි. වැට් තීරුව 40යි. වෙනත් තීරුව 457යි. දරුවනේ අපිට පුළුවන් මේ වටිනාකම තීරුව මේ හතර එකතු කරන්න. එහෙම නැත්නම් මේ පැත්තට හරහට එකතු කරලා ගන්නත් පුළුවන්. 250යි 316යි 444යි 484යි
484යි 491යි 541යි 941යි මේ අතර එකතු කළා 941යි මේ අතරත් එකතු කරලා ගන්න පුළුවන් 941යි එහෙනම් මේ අපි සාකච්ඡා කළේ දරුවනේ මේ ගැටලුවට අදාළ මාර්තු මාසයේ මුදල් ගෙවීම් ජර්නලය පිළියෙල කිරීම. හොඳයි අපි මුලින්ම මුදල් ලැබීම් ජර්නලය පිළියෙල කළා. ඊළඟ මුදල් ගෙවීම් ජර්නලය පිළියෙල කළා. අපි ඊළඟට බලන්න ඕන මේ ජර්නල් දෙක කොහොමද මාසය අන්තිමට පොදු ලෙදරේට පිටපත් කරන්න කියලා. උපලෙදරේ මම මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ දරුවනේ. උපලෙදරේ අපි ඉදිරි මාතෘකාවලදී සාකච්ඡා කරමු. මෙතෙන්දී අපි බලමු මේ උපයෝගී පොත් දෙක කොහොමද පොදු ලෙදරේට පිටපත් කරන්න කියලා. හොඳයි දරුවනේ අපි බලමු මුලින්ම මේ මුදල් ලැබීම් ජර්නලය කොහොමද අපි ලෙදරේට පිටපත් කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම මුදල් පාලන ගිණුමේ ශේෂය මාර්තු 1 දින මුදල් පාලන ගිණුමේ ශේෂය 2,50,000යි අපි දහස් වලින් මුදල් පාලන ගිණුමේ 3.1 ශේෂය ඇතුළත් කරගන්නවා 250යි කියලා. ඒ වගේම දරුවනේ වැඩ පාලන ගිණුමේ බැන ශේෂයක් තියෙන රුපියල් 30000ක ඒක මම දහස් වලින් 30යි කියලා 3.1 ශේෂය ඇතුළත් කරගන්නවා 30යි කියලා. මේ මම මොකද කරේ අපිට මේ ගානේ මේ ගැටලුවේ දීලා තියෙනවා මුදල් පාලන ගිණුමේ ශේෂය සහ වැඩ පාලන ගිණුමේ ශේෂය. අපි මුලින් මේ ශේෂ දෙක ඇතුළත් කරගන්නවා. මේ අනිකුත් ගිණුම් වල ශේෂ අපිට දීලා නැහැ. ඒ වුණා අපිට ශේෂ කරන්නත් බෑ. මේ තොරතුරු පිටපත් කර ගැනීම පමණයි කරන්නේ. මම ඉස්සරහ මුදල් ලැබීම් ජර්නලය ලෙදරේට පිටපත් කරනවා. දරුවනේ මේ දුන්වට්ටම් තීරුවේ එකතුව මම ඉස්සෙල්ලාම ගන්නවා. දුන්වට්ටම් තීරුවේ එකතුව. මේ දුන්වට්ටම් තීරුවේ එකතුව 11ක් තියෙනවා. දුන්වට්ටම් අපි සටහන් කරන්නේ දුන්වට්ටම් ගිණුම හර ණයගති පාලන ගිණුම බැර. දරුවනේ මේ සෑම උපයෝගී පොතක්ම පොදු ලෙදරයට පිටපත් කරනකොට පොදු ජර්නලය තුල ජර්නල් සටහනක් ඇතුළත් කරලා තමයි පොදු ලෙදරයට පිටපත් කරන්නේ. ඒ කියන්නේ මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය ඕනෑම උපයෝගී පොතක වටිනාකම් පොදු ලෙදරයට පිටපත් කරන්න පොදු ජර්නලය මගින්. අපි පොදු ජර්නලය කියන එක ඉදිරියේදී සාකච්ඡා කරමු. මේ අවස්ථාවේදී මම මේ ලැබීම් සහ ගෙවීම් ජර්නල් පමණක් සඳහන් කරනවා. දරුවනේ මේ දුන්වට්ටම් තීරුවේ එකතු අපි දන්නවා මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ගණන් සඳහන් කරනකොට ද්විත සඳහන් සාකච්ඡා කරද්දී දුන්වට්ටම් කියන්නේ දුන්වට්ටම් කියන්නේ වියදමක්, දුන්වට්ටම් කියනවා හර, දුන්වට්ටම් නිසා ණයගැතිවත්කම අඩු වෙනවා. ඒ නිසා ණයගැති පාලන ගිණුම දැන්. එහෙනම් මේ දුන්වට්ටම් 11ම සඳහන් කරනවා. දුන්වට්ටම් ගිණුමක් පරි තියෙනවා. අපි ලියනවා ණයගැති පාලන ගිණුම කියලා. දුන්වට්ටම් ගිණුමට හර කරනවා. ණයගැති පාලන ගිණුමේ බැර පැත්ත ලියනවා දුන්වට්ටම් කියලා 11. එහෙනම් දුන්වට්ටම් කියන්නේ දුන්වට්ටම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ඊළඟ ධර්මනේ මම මේ වටිනාකම තීරුවට එනවා. වටිනාකම තීරුවේ එකතුව 1109යි. දරුවනේ මේ වටිනාකම තීරුවේ එකතුව හර කරන්නේ මුදල් පාලන ගිණුමට. දරුවනේ මේ මුදල් පාලන ගිණුම අපි පිළියෙල කරන්නේ මුදල් ශේෂය හඳුනා ගැනීම සඳහා පමණයි. ඉතා වැදගත්. අපිට ඕන මුදල් පාලන ගිණුම විස්තරාත්මකව හදන්න පුළුවන්. නමුත් අපි ගොඩක් අවස්ථාවල මුදල් ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලයේ අවශ්‍ය විස්තර තියෙනවානේ. මේ විස්තර නැවත නැවතත් අපි ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි සාරාංශයක් වශයෙන් තමයි මුදල් පාලන ගිණුම හදන්නේ. මේ මුදල් පාලන ගිණුම සෑදීමේ අරමුණ මුදල් ශේෂය හඳුනා ගැනීම පමණයි. ඒ නිසා මේ විස්තරාත්මක තොරතුරු නැවත මුදල් ගිණුමට පිටපත් කිරීම අවශ්‍ය නැහැ. කලකට වරදක් නැහැ. නමුත් අවශ්‍ය නැහැ. එහෙනම් අපි බලමු මේ මුදල් ලැබීම් ජර්නලයේ එකතුව මුදල් ලැබීම් මුදල් ශේෂයට එකතු වන නිසා අපි මුදල් පාලන ගිණුමට හර කරනවා විවිධ ලැබීම් කියලා 1109ක්. දරුවනේ ලැබීම් ජර්නලයේ වටිනාකම තීරුවේ එකතුව කියන්නේ මුදල් ලැබීම්. මුදල් ලැබුණාම අපේ මුදල් ශේෂය වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හර. ඒ නිසා අපි විවිධ ලැබීම් කියලා මුදල් පාලන ගිණුමට මේ වටිනාකම හර කරනවා. ඊළඟට බලමු කොහොමද මේ වටිනාකම බැර වෙන්නේ කියලා. මේ බැර වෙන්නේ මෙන්න මේ වටිනාකම් ඒ ස්ථානවලට
බැරවීම සමග මෙන්න මේ වටිනාකම් ඒ ස්ථානවලට බැරවීම සමග මම මේ ලකුණු කළේ මේවා තමයි පොදු රෙජරයට පිටපත් වෙන්නේ. ඒ කියන්නේ විකුණුම් තීරුවේ එකතුව තමයි අපි ගන්නෙ. ඒක අත්පිට විකුණුම් වලින් මුදල් ලැබුණාම විකුණුම් කියන්නේ ආදායම. ඒක වැඩි වෙනවා විකුණුම් කිරීමට බැර වෙනවා. එහෙනම් විකුණුම් කිරීමට බැර කරනවා මුදල් පාලන ගිණුම කියලා 250. එතකොට මේ 1109 ඇතුළේ තියෙන 250ක් තමයි මෙතෙන්ට බැර වෙන්නේ. ඊළඟට මේ ණයකට තීරුවේ එකතු 124ක් තියෙනවා. ඒ 124 ණයකට පාලන ගිණුමට බැර වෙනවා 124. හැබැයි ආදායම් තීරුවේ තියෙන එකතුව නෙමෙයි ගන්නෙ. ආදායම් තීරුවේ තියෙන වටිනාකම් වෙන වෙනම ගන්නෙ 15 විතරයි තියෙන්නේ. ඒක විවිධ ආදායම් ගිණුමට බැර වෙනවා මුදල් පාලන ගිණුම කියලා 15. දරුවනේ ඊළඟට වැට් තීරුවේ එකතුව ගන්න 20ක්. ඒ 20 අපි වැට් පාලන ගිණුමට බැර කරනවා මුදල් කියලා 20. ඊළඟට වෙනත් ලැබීම් තීරුවේ එකතුව නෙමෙයි ගන්නෙ වෙන වෙනම වටිනාකම් ගන්නෙ පාදකගත් ඒවා ප්‍රාර්ථනය 200ක් තියෙනවා. දරුවනේ ප්‍රාර්ථන ගිණුමට බැර වෙනවා මුදල් කියලා 200ක්. ඊළඟ බැංකු ණය කියලා තියෙනවා 500ක්. බැංකු ණය ගිණුමට බැර වෙනවා මුදල් කියලා 500ක්. එතකොට මේ බලන්න මුදල් ලැබීම් ජර්නලයේ වටිනාකම තීරුවේ එකතුව තමයි මුදල් පාලන ගිණුමට හරවුනේ. ඒවා වෙන වෙනම අදාළ ගිණුම් වලට බැර වෙලා තියෙනවා. මෙතෙන්ට 20යි, මෙතෙන්ට 250යි, මෙතෙන්ට 124යි, මෙතෙන්ට 15යි, මෙතෙන්ට 200යි, මෙතෙන්ට 500යි. ඒ වටිනාකම් තමයි බැරවුනේ. ඒ බැර වටිනාකම් වල අදාළ හරසරාන් තමයි මේ තියෙන්නේ. එහෙනම් මුදල් ලැබීම් ජර්නලය අපි සම්පූර්ණයෙන් පොදු රෙජරට පිටපත් කළා. ඊළඟට මම මුදල් ගෙවීම් ජර්නලය පිටපත් කරද්දී මේ මෙතන තියෙන විකුණුම් ණය ගැති දුන් මට්ටම් විවිධ ආදායම් ප්‍රාර්ථනය වැඩි ගිණුම් මම ඉවත් කරලා මේකට අදාළ ගිණුම් පමණක් ඊළඟට මෙතන විවෘත කරනවා. හොඳයි. හොඳයි අපි බලමු මේ මුදල් ගෙවීම් ජර්නලය කොහොමද කියලා ලෙජර් එක පොදු ලෙජරයට පිටපත් කරගන්න කියලා. දරුවනේ මම මුලින්ම මේ ලදවට්ටම් තීරුවේ එකතුව 5 පිටපත් කරනවා. ලදවට්ටම් අපි සටහන් කරන ලදවට්ටම් කියන්නේ ආදායමක්. ලදවට්ටම් ගිණුමට බැර කරනවා ඒක ආදායමක්. ලදවට්ටම් නිසා ණය අඩු වෙනවා. ඒ නිසා ණය කියන වගකීම් ගිණුමක් ඒක ණය පාලන ගිණුමට හර කරනවා. එහෙනම් ලදවට්ටම් කියන්නේ ණය පාලන ගිණුම හර ලදවට්ටම් ගිණුම බැර. ධර්මනේ ණය පාලන ගිණුමට අපි ඒක හර කරනවා ලදවට්ටම් කියලා. ලදවට්ටම් ගිණුමට බැර කරනවා ණය පාලන ගිණුම කියලා 5. එහෙනම් ලදවට්ටම් කියන්නේ ණය පාලන හර ලදවට්ටම් ගිණුම බැර. ඊළඟට මේ මුදල් ගෙවීම් ජර්නලයේ වටිනාකම තීරුවේ එකතුව ගන්නවා 941යි. වටිනාකම තීරුවේ එකතුව මුදල් ගෙවීම මම ඉස්සර කිව්වා වගේ ඒ ගෙවීම අපි මුදල් පාලන ගිණුමට බැර කරනවා. මොකද මුදල් ගෙවීමක් නිසා අපේ මුදල් ශේෂය අඩු වෙනවා, වත්කම් අඩු වීමක් ඒ නිසා බැර කරනවා. අපි විවිධ ගෙවීම් කියලා ඒ 941 මුදල් පාලන ගිණුමට අපි බැර කරනවා. ඊළඟට මේ වටිනාකම් වෙන වෙනම අදාළ ගිණුම් වලට හර වෙන්න ඕන. දරුවනේ මේ 941 මුදල් පාලන ගිණුමට බැර වෙද්දී වෙන වෙනම අදාළ ගිණුම් වලට හර වෙන්න ඕන. එමය අපි හර බැර නැත්තම් ද්විත්ව සටහන සම්පූර්ණ වෙන්නේ එතකොට. එවන අපි ගන්නවා ගැනුම් තීරුවේ එකතුව 250යි. ඒක අපි ගැනුම් ගිණුමට හර කරනවා මුදල් කියලා 250 ගැනුම් ගිණුමට හර කළා. අපි ගැනුම් ගිණුමට හර කළා 250 මේ මුදල් බැර වෙච්ච 941 250 ගැනුම් ගිණුමට හර කළා.
ගැනුම් ගිණුමට හරකලා 250. අපි ඊළඟට බලමු ණය හිමි තීරුවේ එකතුව තියෙනවා 66ක්. ඒක අපි ණය හිමි පාලන ගිණුමට හර කරනවා 66 මුදල් කියලා. නැත්නම් මුදල් පාලන ගිණුම කියලා ණය හිමි පාලන හර වෙනවා 66ක්. ඊළඟට මේ වියදම් තීරුවේ එකතුව නෙමෙයි ගන්නෙ. වියදම් තීරුවේ තියෙන වටිනාකම් වෙන වෙනම ගන්න. ඒක වැදගත්. වියදම් තීරුවේ එකතුව නෙමෙයි ගන්නෙ. වියදම් තීරුවේ තියෙන වටිනාකම් වෙන වෙනම. 120ක් තියෙනවා වේතන. වේතන 120යි. දරුවනේ එක වේතන ගිණුමට හර වෙනවා මුදල් කියලා 120ක්. වේතන කියන්නේ වේදම් ගිණුම. ඊළඟ මේ 8 ණය පොලිය. එහෙනම් ණය පොලිය කියලා ගිණුමක් තියෙනවා. අපි ණය පොලිය ගිණුමට හර කරනවා මුදල් කියලා 8. ණය පොලිය ගිණුමට හර වෙනවා 8. ඊළඟට වැට් තීරුවේ එකතුව 40ක් තියෙනවා. ඒ 40 අපි වැට් පාලන ගිණුමට හර කරනවා මුදල් කියලා. වැට් ගෙවීම වැට් පාලන ගිණුමට හර වෙනවා. ඊළඟට මේ වෙනත් ගෙවීම් තීරුවේ එකතුව නෙමෙයි ගන්නෙ වටිනාකම් වෙන වෙනම ගන්න. ඉතා වැදගත්. වියදම් තීරුවේ වෙනත් ගෙවීම් තීරුවේ එකතුව නෙමෙයි අපි ලෙජරයට පිටපත් කරන්නේ වෙන වෙනම ස්වාධීන වටිනාකම් වශයෙන්. එhmenan වෙනත් ගෙවීම් තීරුවේ තියෙනවා මුලින්ම කාර්යාල උපකරණ කියලා 400ක්. අපි කාර්යාල උපකරණ ගිණුමට 400 හර වෙනවා මුදල් කියලා. ඊළඟට ගැණිලි ගිණුමට හර වෙනවා මුදල් කියලා 40ක්. බැංකු ණය ගිණුමේ කලින් පාඩ මතක ඇති අපි බැංකු ණයක් ගත්තා. ඒක බැර වෙලා තිබුණා කීයද? 500ක්. එහෙනම් මෙතන මේ තියෙන බැංකු ණය වාරික ගෙවීම 17ක්. ඒ 17 හර වෙනවා මුදල් කියලා. දරුවනේ මේ 500 මුදල් ලැබීම් ජර්නලය හා සම්බන්ධ එකක්. ඒක අපි කලින් පෙන්නවා මුදල් ලැබීම් ජර්නලයේ තියෙන බැංකු ණය ලැබීම මුදල් පාලන ගිණුමට බැර වුණා. බැංකු ණය ගිණුමට බැර වුණා. බැංකු ණය ගිණුමට බැර වුණා. බැංකු ණය ලැබීම බැංකු ණය ගිණුමට බැර වුණා. දැන් අපි බැංකු ණය ගෙවීම බැංකු ණය ගිණුමට අපි හර කළා. එහෙමනම් එච්චරයි. අපි නැවත බලමු මුදල් ගෙවීම් ජර්නලයේ වටිනාකම් ලියපු විදිය. මේ ගෙවීම් ජර්නලයේ වටිනාකම තීරුවේ එකතුව තමයි මුදල් පාලන ගිණුමට බැර වුණේ. මේ 941 විවිධ ගිණුම් වලට හර වුණා. මේ බැර වෙච්ච 941 හර වුණු දැන් තමයි මේවා. මෙතෙන්ට 40ක් හර වුණා. මෙතෙන්ට 250යි. මෙතෙන්ට 8යි. මෙතෙන්ට 400යි. මෙතෙන්ට 40යි. මෙතෙන්ට 17යි. මෙතෙන්ට 66යි. මෙතෙන්ට 120යි. වශයෙන් ඒ ගිණුම් වලට ඒ 941 වෙන වෙනම හර වුණා. එවනම් දරුවනේ ඔයා විසාකච්ඡා කළේ මුදල් ප්‍රධාන මුදල් භාරකරුගේ මුදල් ගනුදෙනු මුදල් ලැබීම් ජර්නලයේ සහ ගෙවීම් ජර්නලයේ සඳහන් කරන්නේ කෙසේද? ඒ ජර්නල් සඳහන් පොදු ලෙජරයට පිටපත් කරගන්නේ කෙසේද කියන කාරණය. අපිට මේ මුදල් පාලන ගිණුම තුලණය කරලා ඒකේ මුදල් ශේෂය හොයාගන්න පුළුවන්. වැට් පාලන ගිණුමක් තුලණය කරලා ශේෂය හොයාගන්න පුළුවන්. හේතුව ඒ ශේෂ ආරම්භක ශේෂයක් දීලා තිබුණු නිසා. නමුත් මේ ගිණුම අපි තුලණය කරන්නේ හේතුව අපිට ආරම්භක ශේෂ දීලා නැහැ. ඒව අපි තුලණය කරන්නේ ඒවැ උපුටණයන් තමයි පෙන්නුවේ. මේ උපයෝගී පොත්වල ගනුදෙනු ඒ ගිණුම් වල සඳහන් වන්නේ කෙසේද කියන එකයි අපි මේ විස්තර කළේ. දරුවනි ඉතා වැදගත්. මම නැවත සාරාංශ කළොත් මෙවැනි ව්‍යාපාරයක මුදල් පාලනය සිද්ධ වන්නේ කෙසේද? ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරු දෙන්නෙක් ඉන්නවා. ප්‍රධාන මුදල් භාරකරු තමයි සියලුම මුදල් ලබා ගැනීම සිද්ධ කරන්නේ. එයාට තමයි බාහිරින් මුදල් ලැබීම සිදු වෙන්නේ. සුළු මුදල් භාරකරුට බාහිරව මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ප්‍රධාන මුදල් භාරකරුට මුදල් ලැබෙන්න පුළුවන් ක්‍රම දෙකකට ව්‍යවහාර මුදලින්, ඒ කියන්නේ කාසි නෝට්ටු වලින් සහ චෙක්පත් වලින්. හැබැයි ප්‍රධාන මුදල් භාරකරු මුදල් ගෙවීම කරන්නේ චෙක්පත් මගින් පමණයි. ඉතාල වැදගත්. එහෙනම් ඔයාලට පේනවා මේ සෑම ගෙවීමකටම චෙක්පත් අංකයක් තියෙනවා. හැබැයි මුදල් ලැබීම් ජර්නලයේ සෑම ලැබීමකටම චෙක්පත් අංක නැහැ. මේ වනම් චෙක්පත් තමයි. හැබැයි මේ විකුණුම්, මේ ප්‍රාග්ධනය, විවිධ ආදායම් පියල් දෙන්න ලැබුණ මුදල් ඒවා ව්‍යවහාර මුදල් ලැබිලා තියෙනවා. හොඳයි. එහෙනම් ඔයා සාකච්ඡා කළේ ව්‍යාපාරයක මුදල් ගනුදෙනු සඳහන් කරන ආකාරය. අපි ඉදිරියේදී බලමු සුළු මුදල් සහ අනෙකුත් ණය ගනුදෙනු සඳහන් කරන්නේ කොහොමද කියන කාරණය.